ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. නව සන්ලයිට් සකුරා දැන් දික්කල් පවතින සකුරා මල් සුවඳින්. අද 2021 පෙබරවාරි 10 බදාදා සිරස්තන කොවිඩ් මුස්ලිම් මෘතදේහ බොහොමදානයට අවසර දෙනවා. අගමැතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. අපි ආන්න කැමති අගමැතිතුමාගේ මේ භූමදානය සඳහා අවසර දෙන්න. අර කියන්නේ භූමදාන කරන්න ඉඩ දෙනවා. අග්‍රාමාත්‍යතුමාගේ ස්තුතිවන්ත වෙනවා. අදත් ආසාදිතයන් 955ක්. කොවිඩ් නිසා වැසුණු බස්නාහිර පාසල් විවෘත කිරීම තවත් මසකින් කල්යයි. යළිත් අවදානම් වූ ගම්පහ නගරේ හෙට PCR පරීක්ෂණ 1000ක්. ඇමති සීබීත් කොවිඩ් එන්නත ලබාගනී. බැංකු ණය වාහන ලීසින් එකවර පියවීමේදී අය කරන අධිභාරය අහෝසි කර හැකිදැයි සොයා බලන්න. අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්. ජනපතිගේ නියෝගය සලකා වගා කටයුතු වලට ඉඩ දෙන්න. වනජීවී නිලධාරීන්ට එරෙහිව පොළොන්නරුවේ ගොවීන් පිරිසක් මාරාන්තික උපවාසයක් කරමයි. ලබන ආත්මයක් ගානකොට වන්දිනවා ජනාධිපතිතුමනි අපිට මේ කුඹුරු ටික ලබා දෙන්න ජනාධිපතිතුමනි. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ සහ දකුණු පැසිෆික් සාගරයේ භූකම්පන දෙකක් ලංකාවට කිසිදු බලපෑමක් නැතැයි කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Buy a 2-liter Coke and get a glass free. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයිබෝවන් ඔබ අදත් එක් වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමග. කොවිඩ් ආසාදිත මලසිරුරු භූමදානයට ඉඩ ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එමෙන්ම දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන ඊයේ වාර්තා වුණා. එම ගණන 976ක්. මේ අතර අදත් ආසාදිතයන් 955 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ගම්පහ මධ්‍යම වෙළඳපොළ ආශ්‍රිතව ආසාදිතයන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. එම වෙළඳපොළ ආශ්‍රිතව පසුගිය දින තුන සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් ආසාදිතයන් 58 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. දැනට මධ්‍යම වෙළඳපොළ මැදවීදිය ප්‍රදේශයේ සහ තවත් වෙළඳසැල් 30ක් වසා දමා ඇති අතර ආශ්‍රිතයන් 280 දෙනෙකු ස්වයං නිරෝධායන සඳහා යොමු කර සිටිනවා. හෙට දිනේ පුද්ගලයන් 1000කගේ PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත අතර ඒවායේ ප්‍රතිඵල අනුව ප්‍රදේශයේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිතයි. අමාත්‍ය සීබී රත්නායක මහතාද ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත ලබාගෙන තිබෙනවා. අද පෙරවරුවේ කොළඹ යුද හමුදා රෝහලේදී ඔහු එන්නත ලබාගෙන තිබ බවයි වාර්තා වන්නේ. එමෙන්ම අමාත්‍ය ජනක බණ්ඩාරතෙන්නකෝන් මහතාද කොළඹ යුද හමුදා රෝහලේදී එම එන්නත ලබාගෙන තිබ බවයි වාර්තා වන්නේ. ඇහැලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් නව ආසාදිතයන් 42 දෙනෙකු හඳුනාගත් බව කොට්ටාශය බහර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා. ඔවුන් අතරින් බහුතරය සීතාවක අපනයන සැකසුම් කලාපයෙන් හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයින්. කොවිඩ් ආසාදිතයින් 976 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වූ අතර දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව මෙයයි. මීට පෙර වැඩිම ආසාදිතයන් මෙරටින් වාර්තා වුණේ පසුගිය ජනවාරි 28 වෙනිදා වන අතර එම ගණන 892ක්. වසංගත රෝග විද්‍යාංශයේ තත්ත්වවලට අනුව අද වන විට මෙරට ජනගහනයෙන් මිලියනයකට ආසාදිතයන් 3221 දෙනෙකු වාර්තා වන අතර මීට පෙර එමගේ පැවතියේ ආසාදිතයින් 2882 දෙනෙකු ලෙසයි. අපි මේ දෙවනි රැල්ල කියලා පටන් අරගත්තේ සෙප්තැම්බර් මාස අන්තිමට ඒ වෛරස් ප්‍රභේද තමයි ලංකාවේ හැමතැනම පැතිරී ගිහිලා තියෙන්නේ. අපි ජානමය පරීක්ෂාවට ලක් කළා මාතලේ, වවුනියා, ගම්පහ, අවිස්සාවේල, ඉංගිරිය, කළුතරෝය හැම තැනින්ම තියෙන වෛරස් ප්‍රභේද ඒ හැමතැනම තියෙන එකම වෛරස් ප්‍රභේදය තමයි කියලා දැනට තියෙන
තත්වලින් අපිට ඔප්පු වෙලා තියෙන එක. තවත් කොවිඩ් ආසාදිත මරණ 5ක් ඊයේ වාර්තා වුණේ කපුලියද්ද, කැටවල, කුරුණෑගල, අනුරාධපුර සහ මොරටු යන ප්‍රදේශවලින් වන අතර පිරිමි පුද්ගලයන් 30 දෙනෙකු සහ කාන්තාවන් 2 දෙනෙකු ඊට අයත්. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 370ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් ආසාදිතව මේ යන පුද්ගලයන්ගේ දේහයන් භූමදානයට ඉඩ ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ කොවිඩ් වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ ප්‍රකාශ කළ කරුණක් සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා යොමු කළ ප්‍රශ්නයකට අදාළවයි. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතුමිය උත්තරයක් දුන්නා වතුරෙන් කොවිඩ් හැදෙන්නේ නැහැ කියලා ඉවරලා. එහෙමනම් දැන්වත් අපි අහන්න කැමති අගමැතිතුමාගෙන් මේ භූම දානය සඳහා අවසර දෙන්න. රීති ප්‍රශ්නයක් නේ වෙන ප්‍රශ්නයක්. අනවශ්‍ය ප්‍රශ්නයක් අදිනවා. මට කියන්න දෙන භූම දාන කරන්න ඉඩ දෙනවා. අග්‍රාමාත්‍යතුමාගේ ස්තුතිවන්ත වෙනවා විද්‍යාත්මක හේතු මත පදනම්ව කොරෝනා මృతදේහ භූම දානයට අවසර ලබා දෙන්න එතුමා එකඟ වීම පිළිබඳව. ඒවට අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කරලා ඒ අවශ්‍ය කටයුතු ඉතා ඉක්මනින් සලසා දෙන්න කියලත් ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරන්න මේ අවස්ථාවක් කරගන්න. බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වන දින යලි විවෘත කිරීමට ගත් තීරණය අවලංගු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා අපිට උපදෙස් දීලා තිබෙන්නේ සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 1 වෙනිදා සිට 11 වෙනිදා පැවැත්වෙන නිසා ඒ විභාගය අවසන් වූ පසු මුළු බස්නාහිර පළාතේම ඒ කියන්නේ දිස්ත්‍රික්ක 3ේම පාසල් විවෘත කිරීම වඩා උචිතයි කියා. එම නිසා මාර්තු 15 වෙනිදා මුළු බස්නාහිර පළාතේම සියලුම දිස්ත්‍රික්කවල අපි පාසල් විවෘත කරනවා පළවෙනි ශ්‍රේණිය ඇතුළු. 11 වෙනි ශ්‍රේණියේ පන්ති ගැන වෙනසක් නැහැ. ඒවා දිගටම පවත්වාගෙන යනවා. හැබැයි සාමාන්‍ය පෙළ විභාගයේ මාර්තු 1 වෙනිදා ආරම්භ වීමට සති 2කට පෙර 11 වෙනි ශ්‍රේණියේ පන්තිත් නැවතෙනවා. දැන් මේ තීරණය බස්නාහිර පළාතේ ජාත්‍යන්තර පාසල් වලටත් රජයේ අනුමත පෞද්ගලික පාසල් වලටත් බලපාන. මේකේ කිසිම බලපෑමක් නැහැ දිවයිනේ සෙසු ප්‍රදේශවල. අනිත් ප්‍රදේශවල පාසල් විවෘත කරලා තිබෙනවා. ඒ වැඩ කටයුතු කරගෙන යනවා. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. කොවිඩ් ආසාදිත තවත් මරණ 5ක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද රාත්‍රියේ නිවේදනය කළා. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිත සමස්ත මරණ ගණන 375ක් දක්වා ඉහළ ගියා. කොවිඩ් නිසා කල් දැමුණු ඔලිම්පික් ක්‍රීඩාවල එළපන ජූලි 23 වෙනිදා ආරම්භ කරන බව ජපානය පවසනවා. එහිදී දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන බවයි ජපාන ඔලිම්පික් සංවිධායකින් පවසන්නේ. මේ අතර ලෝපුරා කොවිඩ් 9 ආසාදිතයන් වාර්තා වීමේ ඉක්ුත් සතියේදී 17%කින් පහළ බැස ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. 2020 වසරේ ජූලි 24 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කොවිඩ් ව්‍යාප්තිය නිසා කල් දැමුණා. එය එළඹෙන ජූලි 23 වෙනිදා සිට අගෝස්තු 8 වෙනිදා දක්වා පැවැත්වීමට තීරණය කළ බවයි ජපාන සංවිධායකයින් පවසන්නේ. ඒ මුලින් නියමිතව තිබූ දිනයට වසරකට පසුවයි. ඔලිම්පික් උළෙලට සහ පැරාලිම්පික් තරඟාවලියට සහභාගී වන සියලුම මළල ක්‍රීඩකයින් සෑම දින 4කට වරක් කොවිඩ් පරීක්ෂා සඳහා සහභාගී කරවන බව සංවිධායකයන් පවසනවා. උළෙල සඳහා විශේෂ සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශන මාලාවක්ද ටෝකියෝ ඔලිම්පික් කමිටුව සම්පාදනය කර තිබෙනවා. ලෝපුර හඳුනාගෙන කොවිඩ් 9 ආසාදිතයන් සංඛ්‍යාව පසුගිය සතියේ 17%කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. නව ආසාදිතයන් අඩුවෙන්ම වාර්තා වී ඇත්තේ අප්‍රිකානු මහද්වීපයෙන්. කොවිඩ් වසංගතයේ මූලාරම්භය ගැන හෙළි කර ගැනීමට වසරක පමණ කාලයක් ගත වීමට ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන විමර්ශන කණ්ඩායමේ සමාජික වෛද්‍ය පීටර් ඩසක් පවසනවා. බොහෝ දුරට වෙනත් රටක සිට පැමිණි පුද්ගලයෙක් කරහා චීනය තුළ වෛරසය ව්‍යාප්ත වන්නට ඉඩ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ අතර වසංගතයේ පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් ආරම්භ වන වැඩසටහන සඳහා ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩන් සහාය පළ කර තිබෙනවා. හිටපු ජනාධිපති ට්‍රම්ප් ඉක්ුත් වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුමතල් සම්පාදනය කිරීමද අතීත වූවා. මිනිස් දහඩිය සහ මූත්‍රා සාම්පල් ඉවකර කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සුරකින් පුහුණු කිරීමේ වැඩසටහනක් ඉන්දිය යුද හමුදාව ආරම්භ කර තිබෙනවා. එහිදී කොකස් ස්පැනියල් සහ ලැබ්‍රඩෝර් විශේෂවලට අයත් සුනකයින් පුහුණු කරන බව සඳහන්. සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද 10,74 ලක්ෂ ඉක්මවා ගිය අතර ගෝලීය මරණ සංඛ්‍යාව 23,52,000 ඉක්මවා ගියා. දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාට ලබා දී තිබූ විශේෂ ආරක්ෂාව ඉවත් කිරීමට පියවරගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියාද් මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණ කළා. ඒ පිළිබඳ සහ පාර්ලිමේන්තුවේදී පළ වූ තවත් අදහස් කිහිපයක් දැන්.
සුමන්දිරන් මැතිතුමාගේ ඒ විශේෂිත වූ ආරක්ෂාව මේ වන විට ඉවත් කළා තිබෙනවා. එතුමාට ඒ ආරක්ෂාව ලබා දුන්නේ එතුමාට තිබුණු තර්ජන ඒ ආරක්ෂක වාතාවරණය තුළ ඒ අදටත් එසේමයි. ඇත්ත වශයෙන්ම එතුමාගෙන් ඉවත් කළේ මමයි මහජන ආරක්ෂක ඇමති හැටියට. එතුමා ഘോഷණයට සහභාගී වුණේ පොලිසියේ නියෝග නොතකා. ඒ බඳු පුද්ගලයෙක්ට පොලිසිය ආරක්ෂාව දෙන්න බෑ. එතුමාට ඒ වගේ තර්ජන තියෙනවා නම් එතුමා ඒ වගේ 2000ක් 2500ක් තියෙන තැනකට යන්න නරකයි. හිත එහෙම ගිහිල්ලත් එතුමාට කිසි දෙයක් වුණේ නැත්තම් ඒ කියන්නේ එතුමාට ඒ තර්ජනය නැහැ කියන එක. ඒ පාගමන ගියයි කියලා එතුමාට ලබා දෙන විශේෂිත වූ ආරක්ෂාව ඉවත් කරනවා කියන එක වැරදි. මගේ යටතේ ඉන්න පොලිස් හමුදාව සහ විශේෂකාර බලකාය නිවට හමුදාවක් කරන්න මම කැමති නැහැ. සුමන්දිරන් කියන මන්ත්‍රීවරයා STF එක විශේෂකාර බලකාය එළිය තියාගෙන ඔහු කාමරයක් ඇතුළට ගිහිල්ලා විශේෂකාර බලකාය සහ හමුදාව ඝාතනය කරපු ත්‍රස්තවාදියෙක්ව සැමරුවා. එතකොට එතෙන්දි තමයි අපි මෙයාව මේ STF එක එළියට ගන්න හිතුවේ. ඊට පස්සේ තමයි පොලිස් නියෝගේ නොතකා නීති විරෝධී උද්ඝෝෂණයකට යනකොට නීත්‍යානුකූල හමුදාවකට ඒ වගේ පුද්ගලයෙක්ට ආරක්ෂාව දෙන්න බෑ. දැන් ඔබතුමා දැන් කිව්වනේ ත්‍රස්තවාදියෙක් කෙරුවෙන් කතා කරා ත්‍රස්තවාදියෙක් ආශ්‍රය කරා ඒක හින්දායි මේව කරන්න බැරි කියලා. නමුත් ත්‍රස්තවාදීන්ට ඔබතුමා දීලා තියෙනවනේ ආරක්ෂාව. පිල්ලයන්ට කොච්චර දීලා තියෙනවද? හමුදා බටේ පිල්ලයන්ගේ හතර වටේ හිටගෙන ඉන්නවා. අපිට ඒව දකින්නකොට ලැජ්ජයි. සුමන්දිරන්ගේ ආරක්ෂාව අයින් කරනවා කියන එක අපි පිළිගන්නේ නැහැ. ඉතාම අසාධාරණයි. ආරක්ෂාව සම්පූර්ණයෙන් නැති කළා නැහැ. එතුමාගේ මේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙක්ට දෙන ආරක්ෂාව දීලා තියෙනවා. To remove the special security accorded to me, and the honourable minister has just 1 month ago privately warned me that threat still persists. If that be so, if anything should happen to me, it is honourable Sarath Weerasekara who will be held personally responsible. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව දේශපාලන පරිගැනීම හා අනිකුත් වාර්තාවල් සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවාදයක් ලබා දෙන බවට අපි ආණ්ඩු පක්ෂ වෙනුවෙන් ඒ ප්‍රතිඥාව දුන්නා. දැන් මම විශේෂ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඉතා ඉක්මනින් මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. පළවෙනියෙන්ම ජනාධිපතිතුමා අනුමැතිය අරගෙන තියෙන්නේ කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න. දෙවෙනුවට අරගෙන තියෙන්නේ විශේෂ ජනාධිපති කොමිෂම ස්ථාපනය කරන්න. ඔබතුමා පළවෙනි එක කරන්නේ නැතුව දෙවෙනි එක කරලා කොකෝ වාර්තාව ඉදිරිපත් කිරීම ජනාධිපති කාර්යාලයෙන් අපිට ලැබෙන්න ඕන. ඔබතුමා කොහොමද කොමිසම පත් කරන්නේ? ඒ කොමිසමේ අවශ්‍යතාවය කොමිසම පත් කරන්නේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පාර්ලිමේන්තුව විසින් පත් කරන්න කියන කැබිනට් පත්‍රිකාවේ තියෙනවද පළමුව මේ කාරණේ දෙවනුව මේ කාරණේ තුන්වනුව මේ කාරණේ කියලා. එහෙම එකක් නැහැ නේ එකේ. මේ බබාවෙන් දෙපා කතා නැගතුමා. මේවා යන රැල්ල අනුව අපිට පේන්නේ මෙතනට ගෙනෙල්ලා ප්‍රජාහිතිය හවුසි කිරීමේ ක්‍රියාදාමයක් කියන මතය තමයි ගොඩනැගිලා තියෙන්නේ. රංජන් රාමනායක මැතිතුමාව අනිවාර්යෙන්ම මේ සභාගර්භයට ගෙනීම ඉටු විය යුතු යුතුයකමක් සහ රාජකාරියක්. මේ එනවා ගෑනු මාදිවැල නිවසට ගෙනිච්චුන් ගැන කතා කරන්න මෙතෙන්ට. තමුන්නාන්සල් ලැජ්ජ නැද්ද? මේ අධිකරණයට අපහාස කරපු පොලිසියේ වැඩවලට අත දාපු මේ අල්ලස් දූෂණ කොමිසමට අත දාපු මුළු රටම අඬබට වලින් දැකපු ගෑනුන්ගේ බෑක් සයිඩ් ෆ්‍රන්ට් සයිඩ් ගැන කතා කරපු රංජන් රාමනායකව ගේන්න බෑ කියපු ඒ මන්ත්‍රීවරයා කටෙන්ද එහෙම නැත්නම් වෙන මොකෙන්ද කතා කරන්න කියන එක මම අහනවා මේ අවස්ථාවේදී. රංජන් රාමනායක මැතිතුමාගේ ප්‍රශ්නය දැන් නැවතත් අධිකරණයක් ඉදිරියේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ තත්ත්වය එහෙම තියෙනවා. ඒ තත්ත්වය වෙනස් වුණාම අපි දිය යුතු තීරණය අපි දෙන්න. හෙට පාර්ලිමේන්තුවට ගේනවද රංජන්ව? නෑ හෙට ගේන්න බෑ. ඇයි? හෙට ගේන්න බෑ. ඇයි ගේන්න බෑ? උසාවියේ තීන්දුව අවසන් කරන තුරු හෙට ගේන්න බෑ. නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටින් සිදු වුණා. ඒ අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම පත්වීම් ප්‍රදානය සිදු කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. KI නානායක්කාර මෙනවිය මහාධිකරණ විනිසුරුදුරයට පත් කර ඇති අතර ඇය මීට පෙර දිසා විනිසුරුදුරේ කටයුතු කළා. දිසා විනිසුරු ආර්.එල්. ගොඩවේල මහතාද මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටින් පත්වීම් ලැබුවා. වී රාමකමලන් මහතාද ජනපති අතින් මහාධිකරණ විනිසුරු පත්වීම් ලැබුව අතර ඔහු මීට පෙර සේවය කරමින් සිටියේ දිසා විනිසුරුදුරේ. දිසා විනිසුරු වී.බී. රණතුංග මහතාටද මහාධිකරණ විනිසුරු පත්වීම් හිමි වූ අතර අතිරේක දිසා විනිසුරු එම්.එන්. ලක්මානි මෙනවියටද මහාධිකරණ විනිසුරු පත්වීම් හිමි වුණා. මීට අමතරව දිසා විනිසුරු එන්.ආර්. ප්‍රේමරත්න මහතාටද මහාධිකරණ විනිසුරු පත්වීම් හිමි වුණා. අතිරේක දිසා විනිසුරු දුරේ සේවය කරමින් සිටි W.D. විමලසිරි මෙනවියටද මහාධිකරණ විනිසුරු පත්වීම් හිමි වූ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එම්. මිහාල් මහතාද මහාධිකරණ විනිසුරු දුරයට පත් කර තිබෙනවා. දිසා විනිසුරු දුරේ කටයුතු කළ මහී විජේවීර මහතා සහ අතිරේක දිසා විනිසුරු දුරේ සේවය කළ පී.ඩී. ලියනගේ මහතාද මහාධිකරණ විනිසුරු දුරේ පත්වීම් ලබා ගත්තා. දිසා විනිසුරු ජේ. ටොට්ස්කි මහතාද මහාධිකරණ විනිසුරු දුරේ පත්වීම් ලැබුව අතර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එන්.එස්. සුවඳුරුගුණ මහත්මියද මහාධිකරණ විනිසුරු දුරේ පත්වීම් ලැබූ පිරිස අතරට අයත්.
මේ අතර නියමිත කාලයට පෙර බැංකු ණය වාරික සහ රථවාහන ලීසිං වාරික සියල්ල ගෙවා නිම කිරීමේදී මූල්‍ය ආයතන විසින් අධිභාරයක් අය කිරීම ඉවත් කිරීමේ හැකියාව සොයා බලන ලෙස මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකුවට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ මුදල් අමාත්‍යාංශයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මූල්‍ය ආයතනවල අභිමතය පරිදි පමණක් සිදු කරන මෙම අය කිරීම අහෝසි කිරීමට අදාළ පොදු ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවයි එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරයෙකු සහ ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වී ඇත්තේ විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු ජාතික බලවේග සිදු කළ කැපකිරීම් හේතුවෙන් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මතුව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා. පොහොට්ටුවේ වැඩට අත දාන්න විමලට කිසිම අයිතියක් නැහැ. පොහොට්ටුවේ ලේකම් සාගර කාර්යවස මන්ත්‍රීවරයයි. මං හිතනවා විමල් වීරවංශ මහත්මයාදු 4-5 දෙනෙක් එකතු වෙලා පළවෙනි සාකච්ඡාවක් තිබ්බා නුගේගොඩ මහින්ද සුළඟ කියලා. මහින්ද සුළඟ ආරම්භ කරලා මේ රටේ නව පුනර්ජීවනයක් ඇති කරලා අලුත් ආණ්ඩුවක් පත් කරගන්න ශක්තිය ලබා දීලා ජනතාව දැනුවත් කරපු කෙනෙකුට පොහොට්ටුවේ ලේකම්තුමා කියනවා නම් අත දාන්න විමල් වීරවංශට අයිතියක් නැහැ කියලා කියනවා නම් මං එතුමාගෙන් අහන්න කැමතියි. කවුද මේකට අත දාන්න කැමති එක්කනා කියන මං අහන්න කැමතියි. අත දාන්න කිව්වේ එක නෙමෙයි අපි කියනවා බුදුහාමට පුළුවන් නම් අත් දෙකම දාන්න. සමා ගන්න ඉතින් මගේ වරද මොකද්ද? පොහොට්ටුවේ නායකයා ජනාධිපතිතුමා වියයි කියනක වරදක් නෙමෙයිනේ කවුරුකවත්. මේ වෙනකොට විමල් වීරවංශට ප්‍රශ්නයක් තියෙනවා. විමල් වීරවංශට ඊට වැඩිය කොන්ද කිලින් තීන්දුවක් ගන්න පුළුවන් මේ 2005 ඉඳලා කරපුවා නාහෙන් අඩන්න නැතුව. සාගරකාරී වසම්ට යම් ප්‍රශ්නයක් තියෙනවා මේ මාධ්‍ය ඉස්සරහා මාධ්‍ය සාකච්ඡා තියලා කරන්න ඕනේ නැහැ. තමන්ගේ පක්ෂයට වෙච්ච දේ ඇතුළේ බේර ගන්න පුළුවන්. මේ රටේ ජනතාවට පෙන්වන්න හදන වෙන කාරණාවක්. ඒ හරහා මේ රටේ සැබෑවට තියෙන මහ විශාල මිනිසුන්ට කන්න නැහැ. කොවිඩ් ප්‍රශ්නේ තියෙනවා. මේ ඔක්කොටම දාන නාටකය තමයි අපි කියන්නේ විමල්. අර මුහුදු මංකොල්ල කරුවන් හා සමාන දේශපාලකයන්ට සිහිපත් කරනවා. විමල් වීරවංශල ගම්මන් පිළ නැත්තම් ඔය මංකොල්ලකාර දේශපාලන නායකයන්ට පොහොට්ටුව ඇතුලේ කිසිම තැනක් ලැබෙන්නේ නැහැ. ජනාධිපතිවරයා ප්‍රධාන පිරිසට ආණ්ඩුවක් ලැබෙන්නේ නැහැ. එතකොට විමල් වීරවංශ මහත්මයාට Tamanට යම් ආකාර ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි එතුමාගේ ප්‍රකාශය තුල ඒ ආණ්ඩුවේ ඉන්න තවත් පක්ෂයක් පිළිබඳව ප්‍රකාශ කරොත් ඒ පක්ෂයේ මහලේකම්තුමාට ඒකට උත්තර දීමේ අයිතියක් තියෙනවා. පොදුජන පෙරමුණ ගැන යමක් කියනවා නම් පොදුජන පෙරමුණේ මහලේකම් නපුංසකෙන් කටවා කිරියොත් එහෙම. අපි සාගරකාරී මහත්තයා බෙල්ලෙන් අල්ලගෙන හිතයි කරා හිටියේ කියලා. විමල් වීරවංශ මැතිතුමා පහුගිය අවුරුදු 10ක 15ක කාලය තුල මේ රටේ ජාතිකවාදී බලවේගවලට ඉතාම සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා. යම් යම් කාරණාවලදී පක්ෂ දෙක අතර නොගැලපීම් තියෙන්න පුළුවන්. ඒවා අපි සාකච්ඡා කරලා විසඳගන්න. අපි මේ පින්කම කරන්න දායකත්ව දුන්න අය. ඔය සමහර උදවිය ඉන්නවා කවි කියපු අය. මහින්ද රාජපක්ෂ මහත්තයා පන්සලේ නායක හඳුරුවෝ. නායක හඳුරන කවි කියන්න බැහැ කියලා නායක හඳුරුවෝ පින්කම නොකර ඉන්නේ නේ. නායක හඳුරුවෝ කවි එක්ක මුදලට ගෙනාවා. පින්කම ඉවර කෙරුවා. ගාස්තුව දුන්නා. කවියව පිටත් කෙරුවා. විමල් වීරවංශ මහත්මයාගේ පාර්ශවයයි ඒ වගේම බැසිල් රාජපක්ෂ මහත්තයා නියෝජනය කරන පාර්ශවය අතර දැන් ඒ සටන එලිපිටම ඇවිල්ලා පාරවල් ගානේ කෑ ගාන තත්යකට ඇවිල්ලා තිබෙනවා. විමල් වීරවංශත් එක්ක ඉන්නේ රෝ එකද, KGB එකද, CIA එකද, මොසාඩ් එකද? කවුද මේ විමල් වීරවංශ මහත්තයාත් එක්ක ඉන්න ජාත්‍යන්තර ඔත්තුකරුවෝ? වහාම පොලිස්පතිතුමා මේ ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් කරන්න ඕනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා පෙරදුනට පස්සේ 2015 ලොකු කාර්යයක් මම හිතන්නේ විමල් වීරවංශ මහත්තයා කරා. මේක අවිවාදයෙන්ම පිළිගන්න ඕනේ. මොකද මම ඉස්සරහින්ම හිටපු කෙනෙක් හැටියට අයිතක එතුමා තමයි මහින්ද සුළඟ සංවිධානය කරන්න පුරෝගාමී වෙච්ච 5 දෙනාගෙන් එක්කෙනෙක්. අනිත් එක මහින්ද මහත්තයා වෙනුවෙන් ලොකු කැපවීමක් කරා. ඔය කෑ ගහන අය දැන් ඒව දන්නේ නැතුව ඇති. ජනාධිපතිවරයාගේ නියෝග නොසලකා ගොවිතැන් කටයුතු අත්හිටුවීමට නිලධාරීන්ගත් තීරණයට විරෝධය පළ කරමින් පොළොන්නරුව වේරෝඩයාය ප්‍රදේශයේ ගොවි ජනතාව අද මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. මෙම උපවාසය අද ආරම්භ වූයේ වේරෝඩයාය අමුණ ආසන්නයේදී. පොළොන්නරු දිස්ත්‍රික්කයේ වනජීවි කලාපවල කලක් තිස්සේ වගා කළ ගොවීන්ට බාධා කිරීමකින් තොරව සිය වගා කටයුතු කරගෙන යාමට ඉඩ ලබා දෙන ලෙස ජනාධිපතිවරයා මීට සති 3කට පෙර ගම සමග පිළිසඳර වැඩසටහනට එක්වමින් උපදෙස් ලබා දුන්නා. එම උපදෙස් මත පොළොන්නරුව ජලකලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ වේරෝඩයාය ප්‍රදේශයේ ගොවීන් වගා බිම් යලි අත්සද්දීමට පියවරගෙන තිබුණද ඊයේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී එම වගා කටයුතු වහාම අත්හිටුවීමට පියවර ගත්තා. Lepas jangan salah bagai dah betul malah hitam je. Jangan betul kiwin dah api merah kotor. Api merah.
එවන් පසුබිමක ගැටලුවට විසඳුම් ඉල්ලා අද වේරෝඩයාය සහ විලාඩි මඩුයාය යන ප්‍රදේශවල ගොවි ජනතාව මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. ඒ තමන් වගා කරමින් සිටි කුඹුරු අක්කර 585ක භූමිය යලි වගාවන් සඳහා ලබා දෙන මෙන් ඉල්ලමින් ශ්‍රී විෂ්ණු දෙවියන් සුබන සමන් දෙවියන් රාජෝත්තමයන් වහන්සේ හත්කටුව දෙවිදේවතාවුන් වහන්සේලාට මේ කන්නලව් කර කැල්ලේ ධන වැරදි නොදැන වැරදි දහසක් වැරදි තිබ්බත් අපිට සමා වෙලා අපේ මේ අභිමානය අපේ පැතුම ඉටු කරන්න ඔබ වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා. සාදු උත්‍රා බුදුන්වහන්සේ සරණයි. උපවාසය පැවැත්වෙන්නේ වේරෝඩයාය අමුණාසන්නේදී. ඒ සඳහා ගොවීන් 40කට ආසන්න ප්‍රමාණයක් එක්ව සිටියා. ජනාධිපතිතුමා දීපු හින්දා අපි මේ ගිහිල්ලා කුඹරට වැඩට ගියා. වැඩට ගිය කට්ටිය ආයෙත් අල්ලගෙන ගිහිල්ලා නඩු දැම්මා. සමහරු අය බොරු ප්‍රචාරය කරගෙන යනවා. මේක තනිකර මුස්ලිම් ජනතාව විතර කරගන්න කුඹුරු කියලා. මෙතන ඉන්නවා පවුල් 218ක් ඉන්නවා. පවුල් 100ක් සිංහල සහෝදරයෝ. පවුල් 118ක් මුස්ලිම් සහෝදරයෝ. ජනාධිපතිතුමනි ඔබතුමාට මේ කියන්නේ අනේ දෙයි හාමුදුරනේ අපේ මේ කුඹුරු 1971 තමයි අපි බඩේරුංගර මේවා වගා කරගෙන හිටියේ. අවුරුදු 30 ගණක් වගේ ගොවිතැන් කරපු කුඹුරු මේවා. අපේ බඩ වියත රැක ගන්න තමයි මේ ජීවත් වෙන්න ගොවිතැන් බත කරන්නේ. අද දවසේ ඉඳන් අපි මැරෙන තුරා මෙතන. අපේ මේ අත්තමුත්ත ඉන්න කාලේ නම් වැඩ කරන කුඹුරු අපි වැඩ කරන ගියා. 2019 අවුරුද්දේ ඉඳලා අවුරුද්ද අපිට වැඩ කරන්න දුන්නේ නැහැ. ලබන ආත්මයක් ගානකොට වන්දිනවා ජනාධිපතිතුමනි අපිට මේ කුඹුරු ටික ලබා දෙන්න ජනාධිපතිතුමනි. තවත් පුවත් කිහිපයක් දැන්. දින 3ක සිට අරලේගහ මන්දිර ඉදිරිපිට වටරවුමේ සත්‍යග්‍රහයක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් අද පස්වරුවේ එම ස්ථානයේදීම විරෝධතාවක් පැවැත්වුවා. පදික වේදිකාව අවහිර කරමින් සත්‍යග්‍රහය කිරීම ඇතුළු කරුණු කිහිපයක් සඳහන් අධිකරණ නියෝගයක් කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඔවුන්ට ඉදිරිපත් කළත් සිසුන් එය ප්‍රතික්ෂේප කළා. මඩොල සීම පිටමවරුව ප්‍රදේශයෙන් පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අඩි 1300ක් පමණ පහළට ඇද වැටි මේ ගොස් සිටියේදී ඊයේ පස්වරුවේ සොයාගත් 32 වර්ධි පුද්ගලයාගේ මෘතදේහය කැලෑබද ප්‍රදේශයෙන් පිටතට රැගෙනීමට අද පස්වරුව තෙක් ආරක්ෂකාංශවලට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේදී ඉවත් කිරීමේ තර්ජනයකට ලක් ඇති ශ්‍රී ලංකාවට ආවේනික ආරක්ෂිත ශාකයක් වන ක්‍රෝඩියා සෙනනිකා හෙවත් පඩුකරද ගස ආරක්ෂා කිරීම ඇරමුණින් මහා සංඝරත්නය අදෙහි ගොස් සෙත් පිරිත් දේශනා කර චීවරයක් පළඳා පැවිදි කර සාංඝික දේපලක් බවට පත් කළා. මේ සඳහා ජාතික භික්ෂු පෙරමුණ සහ පුරාවස්තු සුරකීමේ සංවිධානයේ සංඝයා වහන්සේ පිරිසක් එක් වුණා. කොස්ගම සිට කොළඹ දෙසට දහවන වූ ත්‍රිරෝධ රථයක් එකවර පෙරළී තෙල් බවුසරයක ගැටීමෙන් ත්‍රිරෝධ රථයේ ගමන්ගත් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වෙති අතර බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු අවිස්සාවේල මුල්කර වහලට ඇතුළත් කර තිබෙනවා. අනතුරුම ස්ථානයේ තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්. බදුල්ල මහනගර සභාවේ වැඩ කටයුතු කොමසාරිස් පාලනයකට ලක් කිරීමට දාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පළාත් ආණ්ඩුකාර AJM මුසම්මිල් මහතා කටයුතු කර තිබෙනවා. පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ නගරාධිපතිවරයාට මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගය නොවීම හේතුවෙන් සභාවේ කටයුතු අක්‍රිය වීම නිසා මෙම තීරණය ගත් බවයි. ත්‍රිකුණාමල වරාය අවට මුහුදේ තහනම් දැල් භාවිතයන් අතර කිරීමට මැදිහත් වන ලෙසට නාවික හමුදාවට බල කරමින් සුළුපන්න දීවරීන් අද ත්‍රිකුණාමල නගර මැදදී විරෝධතාවයක නිරත වුණා. ඒවට විසඳුමක් ලබා දෙන්නේ කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අම්බලන්ගොඩ තල්ගස්ගොඩ ඩිපෝ මන්සන්දියේ නිවසකට අදාළවීම ඇතුළු වූ සොරුන් දෙදෙනෙකු නිවෙස් හිමියාට තියුණු ආයුධයකින් පහර දී ඔහුගේ ගෙලබැඳි රන් මාලිද පැහැරගෙන පලා ගොස් තිබෙනවා. පහර කැමෙන් බරපතල තුවාල ලැබූ නිවෙස් හිමියා කරාපිටිය ශික්ෂණ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි. දකුණු පැසිෆික් සාගරයේ ආශ්‍රිතව රිච්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබල භූකම්පනයක් සිදු වී තිබෙනවා. මේ අතර ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතවද රිච්ටර් පරිමාණයේ ඒකක 6.2ක භූකම්පනයක් සිදු ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දුනීසියාවේ සුමත්‍රා දූපත් ආශ්‍රිතව එරට වේලාවෙන් අද පස්වරු 7:52ට පමණ හටගත් භූකම්පනයේ ප්‍රබලත්වය සටහන්ව තිබුණේ රික්ටර් පරිමාණ ඒකක 6.2ක් ලෙසින්. කෙසේ නමුත් ඉන් සුනාමි අවදානමක් නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. භූකම්පනයෙන් කිසිදු පුද්ගල හෝ දේපල හානියක්ද වාර්තා වී නැහැ. මේ අතර අද පස්වරුවේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර දකුණු පැසිෆික් සාගරයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබුණා. එහි ප්‍රබලත්වය සටහන්ව තිබුණේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක් ලෙසින්. ඉන් ඕස්ට්‍රේලියාවේ ලෝඩ් හෝව් දූපතට සුනාමි අවදානමක් පවතින බවට කාලගුණ අංශ නිවේදනය කළා.
කාල්කුණිත දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම කිසිදු භූකම්පනයකින් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි. එත් සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.